ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි මේ උදෑසන ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාව ඔබ කවුරුත් අහලා තියෙන එකක්, ප්‍රසිද්ධ දේශනාවක්. පිරිත් පොතේ සඳහන් වෙනවා සත්‍ය විභංග සූත්‍රය. චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර වශයෙන් පෙන්වා වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණා කියන කරුණ පළමුවෙන්ම අපි දැනගත්තේ කවර දේශනාවෙන්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන්. එතකොට මේ සූත්‍ර දේශනාව විස්තර වන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ ධර්ම චක්‍රය කියලා කියන්නේ වෙන කිසිවකට නොවේ, චතුරාර්ය සත්‍යයටයි. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කිරීම ධර්ම චක්‍ර ප්‍රවර්තනයයි. ධර්ම චක්‍රය, දහම් රෝධය කරකැවීම. එතකොට ඒ කාරණය චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශ කිරීම, ධර්ම චක්‍ර ප්‍රවර්තනය, දහම් රෝධේ කරකැවීම ඉසිපතන මිගදායේදී තථාගතයන් වහන්සේ ආරම්භ කළා. ඒ ධම්සක ධර්ම චක්‍රය කරකැවීගෙන ගියා දෙව් මිනිස් ලෝකේ පුරාවට. ඒක අවබෝධ කරගත්තු අය සතර අපායෙන් මිදුණා. කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. දුකෙන් ඈතර වුණා. ඒ ධර්ම චක්‍රය අවබෝධ කරගන්න බැරි වෙච්ච අය කරවලේ යන ගමනක යනවා. කරවල ගමනක යනවා. ඒ කරවල ගමන හරි පුදුම එකක්. පින්වතුනි, අපි කියමු මෙහෙම. අපි කවුරුත් කරවලේ ඉපදිලා ඉන්නවා. අපි උපන්දා සිට කරවල නම් තියෙන්නේ අපි අපේ කටයුතු කරගන්න පොඩි එළියක් පත්තු කරගන්නවා. දැන් හොඳට බලන්න කරවල වෙලාවක අපි ඊටි පන්දමක් පත්තු කරගන්නවා. ඒකේ අදහස අපේ වැඩේ කරගන්න විතරක් එළියක් හදාගනින්න. වැඩේට විතරක්, ලෝකේ එළිය කිරිල්ලක් නැහැ. එතකොට උපන් දවසේ ඉඳලා යා ජීවත් වෙන්නේ කරවලේ නම්. එයා මැරෙන්නේ කරවලේ නම්. එයා තව තැනකට ගියාම ජීවත් වෙන්න තියෙන්නේ කරවලේ නම්. මැරෙන්නේ කරවලේ නම්. එයාට කරවලේ විශේෂත්වයක් තියෙනවද? කරවලේ අමුත්තක් නැහැ. කරවලේ හිටියයි කියලා එයාට ඒකේ පාඩුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වුණේ නැහැ කියලා මිනිසුන්ට පාඩුවක් දැනෙන්නේ නැහැ. අපි මේ වැඩසටහන් හිට නැවැත්තුවොත් සුමානයක් මිනිස්සු කුණු ගගා ඉඳලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ පාඩුවේ අර කරවල යන ගමන යනවා. අපේ ආච්චිලා සීලා කවුරුවත් මැරෙන්න ඉස්සෙල්ලා කෑ ගහලා ඇඬුවාද අනේ මට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා කියලා. නෑ, මේ කරවලේ ආව, කරවලේ ගියා. ඒගොල්ලෝ කොහොමද කිව්වේ? ඕන්න දැන් ළමයිට ඉගෙනුවා මං. ඕන්න ඉඩ කඩන් දේපොල් ටික ලියලා දුන්නා. ඕන්න දැන් ඒගොල්ලෝ හොඳට ඉන්නවා අසවල් රටේ, අසවල් රටේ. දැන් ඉතින් මට සැනසෙල්ල ඇස් පියාගන්න පුළුවන්. ඔහොම නෙමෙයිද කිව්වේ? එහෙම තමයි කිව්වේ. එහෙමනම් අපිට පේනවා කරවලේ ඉන්න මිනිස්සයාට කරවල ගැන කිසිම අනතුරක් පේන්නේ නැහැ. උපන් දවසේ ඉඳලා කරවලේ ජීවත් වෙලා කරවලේ මැරෙනවා. ඒ වගේ තමයි ආර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වුණේ නැහැ කියලා මේකේ අනතුර පේන්නේ. මේ ගමන යනවා. අපායෙත් උපදිනවා, අනතුර පේන්නේ. තිරිසනෙක් වුණාට පස්සේ කොහෙද දන්නේ ආයක? පෙරේත ලෝකෙ උපන්නට පස්සේ ආයක කල්පනා කරන්නේ. නිරේ උපන්නට පස්සේ නෑ. මනුස්ස ලෝකෙත් නැති එකී.
එතකොට අපිට පේනවා කරවලේ ඉන්න මිනිස්සයාට ඒ කරවල ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් තහම්බින් වගේ කෙනෙකුගේ ලෝකයට ඉර පායනවා. ඉර පෑවුවට පස්සේ අර කරවලේ දුටු ලෝකේ විනිවිද ඈතට දකිනවා හිරු එළිය නිසා. කරවලේ දකින ලෝකෙයි සූර්යා ලෝකයෙන් දකින ලෝකේ අතර වෙනසක් නැද්ද? කරවලේ දකින්නේ වැහිච්ච ලෝකයක්. ආලෝකයෙන් දකින්නේ විවෘත වෙච්ච ලෝකයක්. ඒ විවෘත ලෝකේ පෙන්වන්න හරි අමාරුයි. ඇයි හැමතිස්සෙම ඉන්නේ වැහිච්ච ලෝකේ නිසා. ඒ කරවලේ ගෙවන එක්කෙනාට කරවලේ නිසා එයාට ඒ වැඩේ කරගන්න විතරක් නැකතක් බැලුවාම කේන්දරේ බැලුවාම පූජාවක් තිබ්බහම ඒක මහා පිහිටක් වගේ තමයි එයාට පේන්නේ. මොකද හේතුව ඒ කරවලේ සිටින නිසා. එළියක් ගැන වගක් නැහැ. එළියේ ඉපදුනා නම් සූර්යා ලෝකේ පහළ වුණා නම් එයා කරවලේ හිරුවෙලි පෑවු ලෝකයේ වෙනස හඳුනා ගන්නවා. අනිත් කෙනා හඳුනා ගන්නෑ. පින්වතුනි යම් කිසි කෙනෙකුට සූර්යා ලෝකේ බඳු චතුරාර්ය සත්‍ය හඳුනාගත්තොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් මෙනෙහි කොට තේරුම් ගන්න මහන්සි ගත්තොත් එයාගේ ජීවිතයට කෙමින් කෙමින් අඳුර බිඳගෙන අරුණලු උදා වෙනවා. ඒක වෙන්නේ ශ්‍රද්ධාව ඇතිවීමෙන්. එහෙම නැත්තම් නෑ. ධර්මය අවබෝධ කරන පිරිස බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා. ධර්මය අවබෝධ කරන පිරිස එක කොටසකට, ධර්මය අවබෝධ නොකරන පිරිස තව කොටසකට. ධර්මය අවබෝධ නොකරන පිරිස හැඳි ගොඩ වගේ. ධර්මය අවබෝධ කරන පිරිස දිව වගේ. දැන් අපි කියමු හොදි භාජනයක හැන්දක් දාලා තියෙනවා. ඒ හොද්දේ හැන්ද තියෙනවා. දහවල බලද්දිත් හැන්ද තියෙනවා ඒ හොද්දේ. රාත්‍රිය බලද්දිත් ඒ හැන්ද හොද්දෙම තියෙනවා බැසගෙන. හැන්දගෙන අවබෝධයෙන් නැති වෙච්ච කෙනා හිතන්න පුළුවන් මේ හැන්ද නම් හරි පින්වන්ත හැන්දක්. මොකද හේතුව? මේ රසවත් හොද්දක මේ හැන්ද බැහැගෙන තියෙනවා නෙව. නමුත් හැන්ද පෑ 24ෙම හොද්දේ දාලා තිබ්බට රස දන්නේ. මේකෙන් හොඳ ලස්සන උදාහරණයක් බුදුරජාණන් වහන්සේගේ. කෙනෙකුට ධර්මයේ ගැන හොඳ දැනුමක් තියෙන්න පුළුවනි. කතා කරන්න පුළුවනි රස කර කර. නමුත් හැන්ද වගේ වෙන්න පුළුවනි. එයාට ඒක Tamanට වැඩක් නෑ ඒකෙන්. Taman ඒක ගන්නෙ නෑ. ලෝකෙට නම් ඉතින් ඒකෙන් හැන්දෙන් විදන්න පුළුවන් නේ. ලෝකෙට නම් ලැබෙයි. එහෙමයි හරියට ඉන්නවා. දිවක් වගේ වීම තමයි හොද්දේ රස දැනගන්න තියෙන්නේ. ඒ දිවට ස්පර්ශ නොවි කවර රසයකින් යුක්තයිද කියලා දැනගන්න පිළිවෙලක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ නැනවතා දිවක් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලබා ගන්න තිබෙන්නේ දිවක් වගේ නුවණ පාවිච්චි කළා. ප්‍රඥාව පාවිච්චි කළා. එහෙම නැත්නම් අපිට මේ ධර්මය ලබා ගන්න විදියක් නැහැ. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි බුදුරජාන් වහන්සේලා ලෝකේට හෙළිදරව් කරන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අහන්න ලැබුණොත් ඒ කෙරෙහි අපේ ශ්‍රද්ධාව ඇති වුණොත් අපේ ජීවිතයට ලොකු පිළිසරණක මාවතක් විවෘත වෙනවා. හිතන තරම් ලේසි එකක් නෙවෙයි. මොකද හේතුව තමන්ම විශ්වාස කරපු මිත්‍යා විශ්වාස, තමන්ගෙම මිත්‍යා කල්පනා, තමන්ම ඉගෙනගත්තු අනවශ්‍ය දේවල්, අනවශ්‍ය මති මතාන්තර තමයි තමන්ගේම විමුක්තියට බාධා වෙලා තියෙන්නේ. ඒක නිසායි වර්තමානයේ ධර්මය අවබෝධ කරන පිරිස ඉතාමත්ම අඩු. ධර්මයේ නාමයෙන් මිත්‍යා දෘෂ්ටි රාශියකට පිරිස ගැට ගැහිලා සිර වෙලා සිටීම නිසා. මේ දේශනාව ඒ කිව්වේ සත්‍ය විභංග සූත්‍ර දේශනාව
සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාවට හේතු භූත වෙච්ච පසුබිම අපගේ බුදුරජාණන් වහන්සේ විසින් සකස් කොට වදාලා. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායේ. ඉස්ලාම ධර්ම චක්‍රය ප්‍රවර්තනය වෙච්ච ස්ථානයේ. භික්ෂුන් නමතා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රකාශය වදාලා. තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලදී. ප්‍රවර්තනය කරනවා කිව්වේ දහම් රෝදේ කරකැව්වා. ප්‍රවර්තනය කරනවා. අප්පතිවත්‍යං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචවා ලෝකස්මින්. තථාගතයන් වහන්සේ ඒ ධර්ම චක්‍රයේ දහම් රෝදේ කරකවන්න පටන් ගත්තට පස්සේ ලෝකයේ කිසි කෙනෙකුට, කිසි ශ්‍රමණයෙකුට, කිසි බ්‍රාහ්මණයෙකුට, කිසි දෙවියෙකුට, කිසි මාරයෙකුට, කිසි බ්‍රහ්මයෙකුට, ලෝකයේ කිසිවෙකුට ඒක නවත්තන්න බෑ. තථාගතයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය පළවෙනි දේශනාවෙන් නවත්තන්න බෑ. උන්වහන්සේ පිරිනිවන් පාන අවසාන හුස්ම පොද දක්වාම ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරගෙන යනවා. ලෝකෙ කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඒකයි මේකේ තියෙන ආශ්චර්යය. බාධා කළා, නිඳා කළා, අපහාස කළා, කෙනෙහිලිකම් කරලා කිසි දෙයකින් ඒ ධර්ම චක්‍රය නවත්තන්න බෑ. තථාගතයන් වහන්සේගේ ධර්ම චක්‍රය. දැන් අපි බණ කියාගෙන යන මේක කෙනෙකුට නවත්තන්න පුළුවන්. බාහිර කෙනෙකුට පුළුවන් මේක අනේක නවත්තන්න පුළුවන්. නිନ୍ଦා අපහාස කරන්න පුළුවන්. ඒක ඉවර කරන්න පුළුවන්. මරලා දාන්න පුළුවන්. කරන්න පුළුවන්. නමුත් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ලෝකේ කිසි කෙනෙකුට ඒ ධර්ම චක්‍ර ප්‍රවර්තනයේ තථාගතයන් වහන්සේ විසින් ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම චක්‍රය කරකවාගෙන යෑම, චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශ කරගෙන යෑම කිසියම්ම ක්‍රමයකටවත් නවත්තන්න බෑ. බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේක තමයි තියෙන්නේ. සද්ද මනුස්සාවේසුන් කියලා. දැන් ඔය අපි ඔය කට්ටිය සූරප්පට්ටුව ගහන්නේ වෙලාවට ප්‍රතිඥාපත්තු කරන්නේ. මේක තේරුම දැනගෙනද? නෑනේ. මේක තමයි මේ දෙවිවරු කෑ ගහලා කියන්නේ. ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. අපගේ මේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලදී. අප්පතිවත්‍යං සමනේනවා බ්‍රාහ්මණේවනා. ඒක අප්‍රතිවර්ත, ඒක මේ කරකැවිල නවත්තන්න බෑ. කිසි දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ලෝකේ කිසිවෙකු නවත්තන්න බෑ කියලා පොළොව වාසී දෙවිවරු සද්ද මනුස්සාවේසු මහා හඬින් දහම් ഘോഷාවක් කළා. ඒක කියලා. අකනිටා බඹලෝ දක්වා ඒ ලෝකෙන් ලෝකෙට ඒක තමයි කියාගෙන ගියේ. එතකොට බලන්න අපිට තියෙන්න ඕනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ මෙන්න මෙහිමයි මේ ධර්ම චක්‍රය උනේ කියලා අපිට තියෙන්න ඕනේ. අඩු ගානේ අහන්නවත් ලැබෙන්න ඕනේ. ඉගෙන ගන්න ලැබෙන්න ඕනේ. ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ලැබෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ධර්ම චක්‍රය තමයි යදිදං චතුන්නං ආර්ය සත්‍යානං. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආචික්කනා ප්‍රකාශ කිරීම, දේශනා කිරීම, පඤ්ඤපනා පැනවීම, පට්ඨපනා පිහිටුවීම, විවරණය කිරීම, විභජනා බෙද බෙදා විස්තර කිරීම, උත්තානී කම්මං උස්කොට හිස්මතුකට පෙන්වා දීම. එතකොට එහෙනම් අපිට ඊ타මත්ම පැහැදිලි බුද්ධ වචන වලින් ඔප්පු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමේ එකම කාර්යය බුද්ධ කෘත්‍යය
කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයෙහි මනාකොට ප්‍රවර්තනය කිරීමයි. දෙව් මිනිස් ලෝකයට කවර ආර්ය සත්‍ය හතරක්ද? දුක්ඛ නම් වූ ආර්ය සත්‍යය කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, බෙද බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. දුක හටගන්නේ මෙහෙමයි කියලා දුකේ හට ගැනීම, පැවසීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. දුක්ඛ නිරෝධය කියන්නේ මෙයයි කියලා පැවසීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, බෙදා දැක්වීම, ඉස්මතු කොට දැක්වීම. ඒ දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් මෙයයි කියලා කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. එතකොට මේක තමයි තථාගතයන් වහන්සේ නමක් අප්‍රමාණ වචන වලින්, අප්‍රමාණ අකුරු භාවිතා කරලා, ප්‍රමාණ වචන පද වලින් උන්වහන්සේ පිරිනිවන් පානා මොහොත දක්වා ලෝකයෙහි ප්‍රවර්තනය කරගෙන යන්නේ මේ චතුරාර්ය සත්‍යයයි. මේ දේශනාව කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලාන ඇසුරු කරන්න. බජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලාන භජනය කරන්න, නිතර ආශ්‍රය කරන්න. පණ්ඩිතා කිව්වේ උන්වහන්සේලා ප්‍රඥාවන්තයි, නුවණැති. භික්ඛු අනුග්‍රහකා සබ්‍රහ්මචාරීණං. සබ්‍රහ්මචාරී භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරනවා. කොහොමද අනුග්‍රහ කරන්නේ? සේයතාපි භික්ඛවේ ජනිත්ති එවං සාරිපුත්තෝ. හරියට දරුවන් වදනා මව් වගේ. කවුද? සාරිපුත්යන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කවුරු වගේද? දරුවන් වදනා මවක් වගේ. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ධර්ම අවබෝධයට උපකාර කරන්නේ. මොග්ගල්ලානෝ උත්තමත්තේ. සාරිපුත්තෝ සයතාපි ජාතස් සාපාදීත අයවංකෝ මොග්ගල්ලානෝ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කවුරු වගේද? ජාතස් සාපාදීත. උපන් දරුවාව පෝෂණය කරන කිරි අම්මා වගේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුරු වගේද? ඔව්, මව් වගේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කවුරු වගේද? කිරිමව් වගේ. සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මහණෙනි, සාරිපුත්‍රයන් ශ්‍රාවකයින්ව සෝවාන් ඵලයෙහි හික්මවනවා. සෝවාන් ඵලයටපත් වෙනකොට මොකද්ද ලැබෙන ඥානය? සත්‍ය ඥානය ලැබෙනවනේ, චතුරාර්ය සත්‍ය ගැන. ආනේක ලබා දෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කියනවා දක්ෂ. මොග්ගල්ලානෝ උත්තමත්තේ. මොග්ගල්ලාණන් වහන්සේ එතන ඉඳලා ඉහළට සකදාගාමි, අනාගාමි, අරහත්ත්වයට දක්වා උදව් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තරේනාචික්ඛිතුන් දේසේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරිතුම් විභජිතුම් උත්තානිකාතුන්ති. මහණෙනි, සාරිපුත්යන් වහන්සේ, සාරිපුත්ත චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර වශයෙන් කියා දීමට, දේශනා කිරීමට, පැනවීමට, පිහිටුවීමට, විවරණය කිරීමට, බෙදා පෙන්වීමට, ඉස්මතු කොට දැක්වීමට හරි දක්ෂයි කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉස්මතු කර කර පෙන්වන්න හරි දක්ෂයි කියනවා. කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ.
බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා විහාරයට වැඩම කළා. ආසනයෙන් නැගිටලා උන්වහන්සේ තමන්ගේ කුටියට වැඩම කළා. දැන් මේ සිදුවීම දැන් මේ කියන දේශනාව වෙන්නේ කොහේද? බරණැස ඉසිපතන මිගදායේ. දැන් මෙතන ළඟ සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඉන්නවා. භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය කරලා ඊට පස්සේ උන්වහන්සේ කුටියට වැඩියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා අමතාව දාලා ප්‍රිය ආයුෂ්මත් මහණෙනි කියලා. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේත් අර ප්‍රකාශ කරනවා. කොහොමද? මහණෙනි තථාගත වූ අරහත් සම්බුදු රජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලදී. අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරකවන ලදී. අප්‍රතිවර්තයන් ඒක ප්‍රවර්තනයේ අප්‍රතිවර්තයක් කරන්න බෑ. ඒ කියන්නේ කාපස්සට කරකවල දාන්න හෝ නවත්තන්න හෝ බෑ. ලෝකේ කිසි ශ්‍රමණේකට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට කිසිවෙකුටත් ඒක බෑ කියනවා. ධර්ම චක්‍රය. මොකක්ද මේ ධර්ම චක්‍රය? චතුන්නම් අරිය සත්‍යානං. චතුරාර්ය සත්‍යය කියන ධර්ම චක්‍රය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙන භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් කියා දෙනවා, දේශනා කරනවා, පණවනවා, පිළිහිටවනවා, විවරණය කරනවා, බෙද බෙදා පෙන්නනවා, ඉස්මතු කොට පෙන්නනවා. මේක වළක්වන්න බෑ ලෝකේ කිසි කෙනෙකුට මේක වළක්වන්න බෑ. ඒ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය විස්තර කිරීම, බෙදා දැක්වීම, විග්‍රහ කිරීම, දේශනා කිරීම, විවරණය කිරීම, විස්මතුකට පෙන්වීම. ඊළඟට දුක හට ගැනීම, පැවසීම, දේශනා කිරීම, පැනවීම, පිළිහිටවීම, විවරණය කිරීම, බෙදා පෙන්වීම, ඉස්මතුකට පෙන්වීම. දුක්ඛ නිරෝධය කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිළිහිටවීම, විවරණය කිරීම, විභජනය කිරීම, ඉස්මතුකට පෙන්වීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියා දීම, දේශනා කිරීම, විවරණය කිරීම, ඉස්මතුකට පෙන්වීම ආදිය ලෝකේ කාටවත් ඒක උන්වහන්සේ දුක විස්තර කරනකොට ඒක කාටවත් වළක්වන්න බෑ. දුක්ඛ සමුදය විස්තර කරනකොට ඒක කාටවත් වළක්වන්න බෑ. දුක්ඛ නිරෝධය විස්තර කරනකොට ඒක කාටවත් වළක්වන්න බෑ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරද්දී කාටවත් දෙවියන්, මරුන්, බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ කිසිවෙකුට ඒ ධර්ම චක්‍රේ කරකැවීම වළක්වන්න, නවත්තන්න, ආපසු හරවන්න පුළුවන් කමක් ලෝකේ නැහැ. බලන්න මේ ශ්‍රාවකයයි ශාස්ත්‍රුන් වහන්සේ සම වෙලා යන ආකාරය. දැන් කිසිම රහතන් වහන්සේ නමක් මා දැකලා නැහැ මේ දේශනාවලදී තමන්ව හුවා දක්ක ගන්නවා. ඒ කියන්නේ මට තමයි මේක අවබෝධ වුණේ කියලා කතාවක් නැහැ. මේ හැමතැනම කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ වචනයම උපුටා දක්වනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ උපුටා දක්වන්නේ නැතුව තමන්ගේ දෙයක් උපුටා දක්වනවා නම් එතන අවබෝධයක් තියෙනවා කියන කාරණේ පිළිගන්න අමාරුයි. බලන්න හොඳ උදාහරණයක් තියෙනවා. උත්තර කියන රහතන් වහන්සේ සමග රහතන් වහන්සේ ශක්‍ර දෙවියෝ අහපු ප්‍රශ්නයකට උත්තරයක් දුන්නා. සාකච්ඡාවක් ගියා. සක් දෙවිඳු සතුටු වුණා. සතුටු වෙලා අහනවා, අනේ ස්වාමීනි හරියගේ නේ විස්තරේ. ඔබ වහන්සේට මේක මේ වහන්සේ තුලින්ම අවබෝධ වුණාද? වර්තමානයේ අපේ කෙනෙක්ගෙන් එවන ශක්‍ර දෙවියෝ ඇවිල්ලා මක් වෙයිද? සක් දෙවිඳුනි මම මේවා ඔය පොත්වලින් කියනව නෙවෙයි කියයි. මම මේ අවබෝධයෙන්මයි කියන්නේ. මම මේ කියන්නේ පොත් බලාගෙන කියන જાතියෙක් කෙනෙක් නෙවෙයි කියයි. බලන්න මේකේ වෙනස.
එතකොට එහෙම අහනවා සක්දෙවි අහන ඔබ වහන්සේට අවබෝධ වෙලාද මේ කියන්නේ? ඔබ වහන්සේගේම අවබෝධයක්ද මේක? එතකොට කියනවා සක්දෙවිඳුනේ මේ ලෝකේ සුභාසිත වචන ඇද්ද? ඒ සියල්ල තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ. අපි කරන්නේ ඒවා උපුටා දක්ව කීම විතරයි කිව්වා. අන්න බලන්න රාතන් වහන්සේගේ ප්‍රකාශ. අපි කරන්නේ ඒවා උපුටා දක්ව කීම විතරයි කිව්වා. තව උදාහරණයක්ත් කිව්වා. රජතුමනි ඒක හරියට මේ ඈත ධාන්‍ය ගොඩක් තියෙනවා. මිනිස්සු මේ ධාන්‍ය අරගන්න තම තමන්ගේ ප්‍රමාණයට භාජන අරගෙන ගිහිල්ලා පුරවගෙන ගේනවා. අහනවා මේ කොහෙන්ද? ආන් අතන ධාන්‍ය ගොඩක් තියෙනවා. ඒකෙන් කියන මේ ගේන්නේ. ඒ වගේ තමයි කියනවා ලෝකී සුභාසිත ධර්මයේ යම් තාක් දේසියල්ල තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අපි විසින් ඒක උපුටා දක්වනවා. එච්චර පැහැදිලි දේශනා තිබෙද්දී මේ පැවිදි වෙච්ච අයම ධර්මයට විරුද්ධව විනයට විරුද්ධව එක එක මතිමතාන්තර තමන්ගේ දේවල් හිටිට ගෙනාවනේ. ඒක නිසා නේද ධර්ම සංගායනාව කරන්න උනේ. ඒකනේ වෙලා තියෙන්නේ. එක එක දේවල් ගේනවා. ධර්මයේ කතා කරන්න ගියාම ඕහොම නෙමෙයි කියනවා. ඊට වඩා කෙටි ක්‍රම තියෙනවා කියන මගේ ළඟ. එන්න කියනවා. ඔය පොත් බල කරන්න බෑ කියනවා ඕක. ඕක අවබෝධයෙන්ම කතා කරන එකක් කියනවා. කීයේ මොකද කරන්නේ? අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහට එන එක වළක්වනවා. ඕවම බෑ කියනවා. කී වළක්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බනම් කිසි දවසක ඒක එහෙම කරන්නේ. එයා බුද්ධ දේශනාව තමයි කතා කරන්නේ. බුද්ධ දේශනාව තමයි එලිදරව් කරන්නේ. බුද්ධ දේශනාව තමයි ලෝකයට දෙන්නේ. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේත් එහෙමනේ කරන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න විස්තර කරනවා. දැන් උන්වහන්සේ දක්ෂයිනි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියා දෙන්න, දේශනා කිරීමට, පණවන්න, පිහිටවන්න, විවරණය කරන්න, විභජනය කරන්න, ඉස්මතු කරලා පෙන්වන්න උන්වහන්සේ දක්ෂයි. ඔන්න දැන් උන්වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං. ආයුෂ්මතුනි මේ දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය මොකද්ද? ජාතිපි දුක්ඛා. ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා. ජරාවටපත් වීම දුකයි. මරණම්පි දුක්ඛං. මරණය දුකයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාසාපි දුක්ඛ. ශෝක වැළපීම් කායික මානසික දුක් දුම්නස් සුපායාස දුකයි. යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛ. යමක් කැමතිද ඒ නොලැබීම දුකයි. සංකිට්ඨේන පංච පාදා නක්ඛන්දා දුක්ඛ. කොටින් කීවොත් පංච පාදානස්කන්ධ දුකයි. දැන් මෙන්න විස්තර කරනවා. ජාති ඉපදීම. ආයුෂ්මතුනි මොකක්ද මේ ඉපදීම කියන්නේ? ඔන්න සාරිපුත්ත හාමුදුරුවෝ විස්තර කරන බුදුරජාණන් වහන්සේගෙන් අසාදරාගෙන තිබෙන ආකාරයට. ඒ සත්වයින්ගේ ඒ සත්ව ලෝක තුල යා තේසං සත්තානං තම්මි සත්ත්‍ය නිකායේ. ඒ කිවි මිනිස්සෙින්නේ මිනිස් ලෝකයේ තුල. තිරිසන් අපායේ තිරිසනුන්ගේ ලෝකේ. පෙරේතයින්ගේ පෙරේත ලෝකයේ තුල, නිර්සතුන්ගේ නිරේ තුල, දෙවියන්ගේ දෙව්ලොව තුල මේ එක එක ලෝකවල යා ජාති යම් ඉපදීමක් ඇද්ද? සංජාති මනකොට ඉපදීමක් ඇද්ද? ඔක්칸ති මව කුසක බැස ගැනීමක් ඇද්ද? අබිනිබ්බති විශේෂ ඉපදීමක් ඇද්ද? කන්ධානම් පාතු භවෝ පංච පාදානස්කන්ධේ පහළ වීමක් ඇද්ද? ආයතනානම් පටිලාභෝ ඇස කන නාසය දිවකය මන යන ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද? අයං උච්චතාවසෝ ජාති. ආයතනෙ ඉපදීමේ කියන්නේ ඕකයි කියනවා. ඉපදීමේ කියන්නේ ඕකයි. ඉතින් මේට වඩා අපිට විවරණය කරන්න දෙයක් ආයේ නෑ. බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්න අපි කල්පනා කළොත් අපිටමයි වරදින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී ප්‍රඥාවෙන් අග්‍රේසර රහතුන් ඉක්මවා යන්න ගියොත් අපි අමාරු වැටෙනා මිසක් වෙන එකක් වෙන්නේ නැහැ.
කතමා චාවසෝ ජරා. මොකද්ද මේ ජරාව කියන්නේ? ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ලෝකයේ ජරාවටපත් වීමක් ඇද්ද? ජීරණතා දි รา යන බවක් ඇද්ද? ඛණ්ඩිච්ඡං දත්තාදිය කැඩීමක් ඇද්ද? පාලිච්ඡං කෙස් රැවුල් ආදිය පැසීදීමක් ඇද්ද? වලිත්ත චතා හමේ රැලි වැටී යාමක් ඇද්ද? ආයුනෝ සංහානි ආයුෂ ගෙවි යාමක් ඇද්ද? ඉන්ද්‍රියානම් පරිපාකෝ අස්කන්නාදී ඉන්ද්‍රියන් මෝරා යාමක් ඇද්ද? ඔන්න ඕක තමයි කියන ජරාව. දැන් මේ අපිට තේරෙන්නේ නැද්ද? බලන්න මේ තේරෙන එකක් නෙමේ දේශනා කරන්නේ. පෙහෙලිකා නෙවෙයිනේ. කතමං චාවසෝ මරණං. මොකක්ද පුතුනි මේ මරණය කියන්නේ? ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ලෝක වලින් මිනිසුන්ගේ නම් මිනිස් ලෝකයෙන්, තිරිසනුන්ගේ නම් ඒ තිරිසන් අපායෙන් චුත වීම, චවනතා චුත වෙන බවක් ඇද්ද? භේදෝ බිඳී යාමක් ඇද්ද? අන්තරදානං අතුරුදහන් වීමක් ඇද්ද? මච්චු මරණං මරණයටපත් වීමක් ඇද්ද? කාල කිරියා කලුරිය කිරීමක් ඇද්ද? කන්ධානම් භේදෝ පංච පාදානස්කන්ධේ බිඳී යාමක් ඇද්ද? කලේබරස්ස නික්ඛේපෝ මෘත ශරීරයේ බහා තැබීමක් ඇද්ද? ජීවිත ඉන්ද්‍රිය සුපච්ඡේදෝ ජීවිතේ නම් වූ ඉන්ද්‍රිය සිඳී යාමක් ඇද්ද? මේකයි කියන මරණය. ආය අපිට මරණය මේකයි කියලා බුද්ධ දේශනාවේ තියෙද්දි අපිට මේ මොහොතක් පාසා මැරෙන කතාවල් අපිට කියන්න බෑ. ඇයි මරණය විස්තර කරන්නේ මේ විදිහටනේ. එතකොට අපි දැන් අපිට තියෙනුනේ ශ්‍රද්ධාවක් මොකද්ද? තමන් හිතන දේවල් පුම්බ දාන්න නෙවෙයි. අපේ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න. දරා ගන්න. මොකද හේතුව ඒ බුදුරජාණන් වහන්සේ ඔය දේශනාව ධර්මචක්‍ර ප්‍රවර්තනයේ පිණිස ධම්සක පැවැත්වීම පිණිස උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පිරුවා. එසේ පෙරම් පුරාගෙන ඇවිදින් සම්බුද්ධත්වයට ඇවිල්ලා දේශනා කරපු ධර්මයේ අපේ මේ මානකාර කල්පනාවෙන් අපි ඒක විනාශ කළොත් අපි කොහේ යයිද? ආයේ සදාටම බුදුවරුන්ගේ ධර්මයේ නම් හම් වෙන්නේ. ඒ නිසා ඒ ලංකාවේ බොහෝ දෙනෙක් කේරනම හදාගෙන තියෙන්නේ. ලෝකේ බොහෝ බෞද්ධයෙක් කරගෙන තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ වචන වල අර්ථය අපිට සරලව තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේලා මේව දේශනා කරන්නේ. ආයේ අපි මේ බුදුරජාණන් වහන්සේ පිරිනමන පාලා අවුරුදු 2500ක් ගියාට පස්සේ අලුතෙන් අර්ථ ගන්න එකක් මේකේ නෑ. ඊළඟට උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ශෝකේ විස්තර කරනවා. යෝකෝ ආවසු අඤ්ඤතරඤ්ඤ තරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස. ආශෝදනි මේ යම් කරදරකම් කටළු වලට භාජනය වුණාම යම් දුක්ඛිත දේවල් වලට මුහුණ දෙන්න වුණාම ඇතිවෙන ශෝකයක් ඇද්ද? ශෝකයක් ඇද්ද? සෝචනා ශෝක කිරීමක් ඇද්ද? සෝචිතත්තං ශෝක කරන බවක් ඇද්ද? අන්තෝ ශෝකෝ අතුලාන්තයෙන් එන ශෝකයක් ඇද්ද? අන්තෝ පරිශෝකෝ අතුලාන්තේ වෙලාගත් ශෝකයක් ඇද්ද? ඒක ශෝක දුක. මේ ඔක්කොම විස්තර කරන්නේ මොකද්ද? දුක මේ විස්තර කරන්නේ. ඊළඟට පරිදේව කියන්නේ වැළපීම. ඒ නොයේ කරදර කම්කටොළු වලට විපත්ති වලට භාජනය වෙලා නොයේ කිපත් වලට මුහුණ දීලා ඇතින වැළපීමක් ඇද්ද? ආදීවෝ වැළපීමක් පරිදේවෝ නම්ගොත් කියා වැළපීමක් ඇද්ද? වැළපෙන බවක් ඇද්ද? නොයේ ආකාරයෙන්
කෑකොස්සන් ගසමින් වැළපෙන බවක් ඇද්ද? අපි දැකලා නැද්ද එහෙම අය? ඒ ඇතුලේ ශෝකේ ඇතුණාට පස්සේ මේක උහුල ගන්න බෑ. ඊට පස්සේ ඒක වැළපීම බවට පත් වෙනවා. ඊට පස්සේ පපුවට ගගා හඬනවා. ඔළුවට ගගා හඬනවා. සමහරුන්ට දිවිනසා ගන්නවා. ශෝකේ වැඩි වෙලා, වැළපිලා, කෑම නොකා ඉන්නවා. කෑම කන්න බැරුව යනවා. ළඟපත පණ නැතු යනවා. මේ ඔක්කොම හිත මොකේද? ඔව් ඒ දුක. ඊළඟට දුක විස්තර කරනවා. දුක්ඛ දෝමනස කියන එකේ දුක. දුක කියන්නේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. කායික දුක ඉවස ගන්න බැරි දුක. කායික වශයෙන් ඇති වෙන. කායේ ස්පර්ශයෙන් උපදින්නා වූ දුක. අමිහිරි විඳෝ විඳෝ ඉන්න දුක. මේව ලැබෙන්නේ නැද්ද අපට? ලැබෙනවා. ඒවා අයිති වෙන්නේ දුකට. ඊළඟට දුම්නස. දුම්නස කියන්නේ මානසික දුක. චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං වේදිතං මනෝ සම්පස්සජං අසායත දුක්ඛං අසාතං වේදිතං. එතකොට සිතේ හට ගන්නා දුක. මනසේ ස්පර්ශයෙන් හට ගන්නා දුක. හිතින් කල්පනා කර කර දුක් වෙනවනේ. ඒක මොකද්ද? දෝමනස්ස. මනසෙන් දුක් වෙවි ඉන්න එක මොකද්ද? දෝමනස්ස. උපායාස කියලා කියන්නේ ඊළඟ එක සුසුම් වෙලීම. නොයේ කරදර කම්කටොළු වලට භාජනය වෙලා. උහි බලාගත්වත ඉන්නවා. එහෙම වෙන්නේ නැද්ද ජීවිතේ? වෙනවා. Tamanටවත් හිතාගන්න බෑ Tamanට මොකද්ද මේ උනේ කියලා. හිතාගන්න බෑ. බලාගත්තොත් බලන් ඉන්නවා. කෑම කන්න බෑ. හිඳල වේ කල්පනා කර කර ඉඳලා එකපාරට සුසුම් හෙලෙනවා. සමහර විට මහසි ගන්නවා යාව. හදන්න මට මේ උපායාසයකට අහුවෙච්ච දරුවෙක් හම්බ වුණා. යාගේ විවාහ වෙන්න හිටපු කෙනා මිය පරලෝ යාම නිසා. කල්පනා කර ඔහේ ඉන්න බලාගත්තොත් තේරෙන්නේ. හිටපු ගමන් සුසුම් හෙලෙනවා. අපි කිව්වා ඉතින් හරි ගියේ නෑ. බලන්න මේ දුකට භාජනය වුණාම වෙනදී සිහි විකල් වෙනවා. ඊළඟ එක තමයි යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. යමක් කැමති වෙයිද ඒ නොලැබීමේ දුක. දැන් මෙතන යමක් කැමති වෙයිද කියන එක යමක් කියලා කිව්වේ ජාති ජරා මරණ ආදී මිසක් මේ අදපුටු මේස නෙවෙයි. දැන් ඔන්න වාහනයක් කැමති. වාහනයක් නැහැ. වාහනයක් හම්බ වුණා. හිතුවටත් වඩා හොඳ එකක්. ඒක දුක ඉවරනේ එහෙනම්. ඒක නෙමෙයි මේකේ. යමක් කැමතිද කැමති දේ නොලැබීමේ දුක කිව්වම සමහර මේක තේරෙන්නේ නැහැ. ඒකේ අර්ථය ගන්නෙ නැතුව එහෙනම් මේ දුක తాවකාලික දුකක්. ඒ දුක නැතු වෙනෝනේ ඒක ලැබුණාම කියලා. මෙතන කියන්නේ ඒක නෙමෙයි. මෙතන කියන්නේ කොහොමද? ජාති ධම්මානං වාවසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති. ඉපදීම උරුම කරගත්තු සත්වයාට මෙවන් අදහසක් ආශාවක් උපදිනවා. අහෝවතම යන්න ජාති ධම්මා අස්සාම. අනේ මාවනම් ආයේ උපදින්න එපා. අනේ මානම් අපාය උපදින්න එපා. නිරේ උපදින්න එපා. තිරිසංගයන් උපදින්න එපා. පුළුවන්ද? නකෝපණීතං ඉච්ඡායපත්තබ්බං. ඒකේ ප්‍රාර්ථනාවක ලබන්න බෑ. ආය උපදින්න එපා කියන කාරණේ. අන්න දුක. යමක් කැමතිද ඒ නොලැබීමේ දුක. ඊළඟට ජරා ධම්මානං ආවසෝ. ඔව් ඒවන් ඉච්ඡා උප්පජ්ජති. ජරාව උරුම කරගත්තු මේ වයසට යෑම උරුම කරගත්තු ඇස්පෙනුම නැතිවීම, කන් ඇසීම නැතිවීම, ඇඟ රැලි වැටීම, කෙස් රැවුල් ඉදීම, දත් ගැලවී යෑම, දත් කැඩීම උරුම කරගත්තු සත්වයා මේක මෙහෙම වෙන්න එපා කියලා එයා පතනවා. පැතුවට එයාට ඒක ලබන්න බෑ. මන් දැකලා තියෙන ඇස් පේන්නේ නැති අඬනව ඇස් නොපෙනීම නිසා. කන් ඇහෙන්නේ නැති අය ශෝක කරනවා. ඇඟපත පණ නැති වෙච්ච අය ඇඟ වයසට ගියපු අය ශෝක කරනවා. ඒ මොකද මේ? එහෙම වෙන්නේ. ඔව් එයා දන්නේ නැහැ මේ තියෙන්නේ යමක් කැමතිද ඒ නොලැබීමේ දුකයි කියන එක දන්නේ නැහැ. ව්‍යාධි ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති. ව්‍යාධිය රෝග පීඩා වලට භාජනය වෙන ස්වභාවයෙන් යුතු සත්වයාට
ඔව් මෙවැනි අදහසක් ඇති වෙනවා. අනේ මේ රෝග පීඩා නම් අපට එන්න එපා. මෙන්න මේ අනවබෝධය. දැන් ඒක දුක ගැන අවබෝධය නැති ගමනේ. දැන් මම හොඳට දැකලා තියෙනවා මේ පිළිකාරෝහලේ ගාව ඉන්නවා. ওই අන්‍යාගමික කණ්ඩායම් ගිහිල්ලා සුදු ඇඳගෙන ඉන්නවා. ඉතින් එතෙන්ද ගිහිල්ලා අර බෞද්ධ ජනතාව ගොඩාක් ඉන්න මේ ආර්ය සත්‍ය ගැන දන්නේ නැති. දැන් මේ රෝගයක් හටගත්තාම දැන් මේ යම්පිච්ඡන ලබති තම්පි දුක්ඛං කියන කාරණේ එයා දන්නවනම් එයා බෙහෙත් කරනවා තමයි. නමුත් එයා දන්නා මේක ප්‍රාර්ථනාවෙන් ලබන්න බෑ කියලා. එතෙන්ද ගිහිල්ලා අර මිනිස්සු අඬා කතා වෙන එකට අර සුදු ඇඳගත්තු අර මිත්‍යා දෘෂ්ටික කාන්තාව ටික මොකද කරන්නේ? හොයන්න බෑ උපාසකම්මල වගේ ගිහිල්ලා ඉන්නේ එතන. ගිහිල්ලා අනේ අපොයි. අනේ මොකද ඒ වුණාද එහෙම? බය වෙන්න එපා. අපි සනීප කළා දෙන්න. ඈ? සනීප කළා දෙනවා? ඔන්න දැන් හිතගත්තා. ඔව් අපි සනීප කළා දෙනවා. ඊට පස්සේ කියනවා මම පිළිකාවක් ඇදලා හිටපු එක්කෙනෙක්. මම සනීප වුණා. මම මේ යාඥා කළා සනීප වුණා. මං ඊට පස්සේ මේ දේව සේවයට ආවේ. ඔයාටත් මේක කරන්න පුළුවන්. සනීප කළා දෙනවා. දැන් මොකද්ද මේ වහන්නේ? දුක වහන්නේ. දුක වහලා එයාට මේකේ යථාර්ථය අවබෝධ වෙන්න නොදී එයා ජීවිතය අවබෝධ කරගෙන ඒකෙන් එයා දැන් අපි ගත්තොත් ජීවිතයේ මේ අපි කාටවත් නොමැරී ඉන්න බෑනේ. කාටවත් නොමැරී ඉන්න බෑ. මැරෙන්න සිද්ධ වෙනවා අපිට. එතකොට මේ යථාර්ථයේ දකින්න එක වහලා බලාපොරොත්තුවක් දෙනවා නෑ. මේක ප්‍රාර්ථනාවෙන් කැමැත්තෙන් ලබන්න පුළුවන්. ඔන්න දැන් යාඥා කරන්න ආරිනවා. යාඥා කරනවා දැන්. ඊට පස්සේ දැන් ඉන්න ලෙඩි වැඩි. ඊට පස්සේ කියනවනේ අනේ හරි ගියේ නෑනේ කියනවා. හරි ගියේ නැත්තේ මොකක් වන්නේ මේ කියනවා. ඔයාට තවම බැරි වුණා හරි විදිහට යාඥා කරන්න. එහෙනම් මොකද ඒකට කරන්න ඕනේ? ඔයා තාම හිත දෙවිඩි. ඔයා මේ දෙකක් හිතේ තියෙන. ඔයා කලින් ආගමත් හිතේ තියාගෙන තෝක කරන්න හදන්නේ. ගෙදර බුදු පිළිම තියෙනව නේද? තියෙනවා. ඕක පොලී ගහන්න. අර මෝඩ නෝන මොකද කරන්නේ? ඒකත් පොලී ගහලා ලෙඩ වෙලා මැරිලා නිරීත් යනවා ඊට පස්සේ. එක්ක නිරේ හෝ තිරිසන් යෝනිය තමයි ඊට පස්සේ නවතින්නේ. ඒ මොකද හේතුව මේ බෞද්ධ වෙලා හිටියට මේ ආර්ය සත්‍යවත් විස්තර වශයෙන් දන්නේ නැහැ. මේ යම්පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං කියන එක රහතන්ව තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ රහතන් වහන්සේලා තෝරපු හැටි ඒකවත් නැහැ. ජීවිතේ කාලෙම අහලා තියෙන චතුරාර්ය සත්‍ය නෙමෙයිනේ. අහලා තියෙන මොකද්ද? සාමාන්‍ය පුහු වර්ණනාවක් විතරනේ. බණ කීකී අපි අහලා තියෙන පුහු වර්ණනායි කතන්දර ටිකයි විතරයි. මේකනේ බය වුණේ දැන් සමහර චීවරධාරීන් පවා බය වුණානේ මේ ආර්ය සත්‍ය කතා කරගෙන යනකොට. ඕක ආර්ය සත්‍ය නෙමෙයි කිව්වා. මේ ආර්ය සත්‍යයට චතුරාර්ය සත්‍යයට ආර්ය සත්‍ය කියන්නේ ඕක නෙමෙයි කිව්වා. ආර්ය සත්‍ය තියෙන්නේ gedara කිව්වා. අම්මා දුක්ඛාර්ය සත්‍යයයි කිව්වා. දුක උහුලන නිසා. දෝණියෙන් දාකව දුක්ඛ සමුදයයි කිව්වා ඊළඟ දුක හදන එක්කෙනා. ඔව්. පුතා කිව්වා දුක්ඛ නිරෝධේ. දුක නැති කරනවා කිව්වා. තාත්තා කිව්වා දුක්ඛ නිරෝධගාමී නිපටිපදා. සිවුරු දාගෙන කිව්වන්නේ මේක. එතකොට බලන්න ඇයි මේ චතුරාර්ය සත්‍යෙට මේ බිය වුනේ? චතුරාර්ය සත්‍ය අහලකවත් දේ ජීවිතවල තිබුණේ නැති නිසා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අහපු නැති ජනතාව මේ කටින චීවර ඉදිකටු පහර ගහලා සක්විති රජකම පතපත හිටපු ජනතාව මේ ආර්ය සත්‍ය ධර්මයෙන් ඈත් වෙලා ගියා. අන්තිමට මොකුත් නැහැ ජීවිත ආબોධයේ පිණිස. ඔන්න අන්‍යාගම් වලට හැරීමේ රහස. ආර්ය සත්‍ය විස්තර වශයෙන් දැනගෙන ශ්‍රද්ධාවේ පිහිටලා හිටියානම් කිසි දවසක ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ ලස්සනට තියෙන්නේ මරණ ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. මරණයේ ස්වභාවයකට ති සත්‍යයන්ට මෙහෙම හිතෙනවා. අහෝවතමයන් මරණ ධම්මාස්සාම. මට මරණය මට නම් ලැබෙන්න එපා. නචවතනෝ මරණං ආගච්ඡියං. මගේ ජීවිතේට මරණය එන්න එපා. දැන් බලන්න අර අසවේදුල ඇවිල්ලා පොඩි ළමයා උස්සලා කඩුව අල්ලද්දි අපි අම්මලා ආගම වෙනස් කළාද? ඒක ලෝක ධර්මයකට අඳුනන් හිටියා.
තිසරණිය අතෑරියේ නැහැ. දැන් මේ ළමයි ඉස්කෝලේ දාන්න බෞද්ධ වේශෙන් ඉන්න මේ මෝඩ දෙමාපියෝ තිසරණිය අතාරිනවා ළමයි ඉස්කෝලේ දාන්න. ඉතින් ළමයි අජරා මරනවා කියලා ඉස්කෝලේ දැම්මම තිසරණිය අයින් කළා. ඒකට බලන්න මේ කොච්චර අන්ධ වෙච්ච ජනතාවද. මම මතකද ඔබට මුලින්ම කිව්වා කරුවලේ යන මිනිස්සුන්ට එළිය පහල කරගන්න අතුරු කරුවලේ අමුත්තක් නෑ. කරුවලේ වෙනසක් නෑ. එයා කියයි කොයි ආගමත් අපිට එකයි කියයි. කෝකිට කිරින්නේ හොඳයි කියයි. ඔය ඉන්නේ කියන්නේ මගේ ක්‍රිස්තියානි ඥාතිවරුනි සම්බ ඥාතිවරුනි එල්ටීටී ඥාතිවරුනි කියන්නේ ඔය කොයි ආගමත් එකයි කියයි. ඔව් කොයි ආගමත් එකයි කියයි. ආර්ය සත්‍ය දකින්නේ නෑ. ආර්ය සත්‍ය දකින්න කොහොමද මේ ව්‍යංජන වල හැඳි දාලා වගේනේ. ආර්ය සත්‍ය දකින්න නම් මොකද තියෙන්න ඕනේ? දිවක් තියෙන්න ඕනේ. දිවක් තියෙන්න ඕනේ. එතකොට යමක් කැමැතිද ඒ කැමැතිදී නොලැබීමේ දුක. බලන්න ශෝක වැළපීම් දුක් දුම්නස් සුරුම කරගත්තු සත්වයන්ට මෙවැනි අදහසක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන අදහස? අනේ අපිට ශෝක වැළපීම් දුක් දුම්නස් නම් එන්නේ එපා. නමුත් ඒක නකෝපනේතං ඉච්ඡායපත්තබ්බං. ඒක යාඥා කළා ලබන්න බෑ කියනවා. ප්‍රාර්ථනා කළා ලබන්න බෑ කියනවා. පතල ලබන්න බෑ කියනවා. ඒක බාර හරියලා ලබන්න බෑ. ඔව් රූපෙට රූපේ තහඩු කැලි වලින් හතර දීලා ලබන්න බෑ මේක. පොල් පැල වලට බෑ කරන්න. ඔව් හරක් පැටවුන්ට බෑ කරන්න. කුරුල්ලෝ නිදහස් කළා කුකුල් පැටවුන් නිදහස් කළා මේක කරන්න බෑ. එතකොට මේක අපි ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කරන්න ඕනේ. එතකොට ඒක අවබෝධ කිරීමෙන් තමයි තේරුම් ගන්නේ. මෙන්න බලන්න බුදුරජාණන් කොච්චර ලස්සනට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විස්තර වෙනවද මේ ජීවිතයේ යථාර්ථය. කතමේ චාවසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මහණෙනි සංක්ෂේපෙන් කියන මේ පංච උපාදානස්කන්ධ දුක මොකද්ද? ඒ තමයි රූපේ නම් වූ උපාදානස්කන්ධය. විඳීම නම් වූ උපාදානස්කන්ධය. හඳුනා ගැනීම නම් වූ උපාදානස්කන්ධය. චේතනා නම් වූ උපාදානස්කන්ධය. විඥාණය නම් වූ උපාදානස්කන්ධය. මේ ඔක්කොම දැන් ඔය කිව්වේ මොකක් ගැනද? දැන් ඔය දුක මේකයි දුක කියලා ලෝකයට ඉස්සල්ලාම හෙළිදරව් කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේකයි දුක කියලා යම් සත්‍යයක් හෙළිදරව් කළාද? අද වෙනකොට ඒක දුක නෙමෙයිද? අදත් ඒකමයි දුක. බලන්න මේ සත්‍ය ආරි සත්‍ය කොච්චර සදාකාලික සනාතන සත්‍යයක්ද? ඊළඟට කතමංචාවසෝ දුක්ඛ සමුදයෝ. මහණෙනි මේ දුකේ හට ගැනීම සමුදය කියන එකේ තේරුම මොකද්ද? හට ගන්නවා. දුක හට ගන්නවා කියන්නේ මොකද්ද? යායන් තණ්හා මේ තණ්හාව. තණ්හාවේ ස්වභාවය මොකද්ද? පෝනෝ භවිකා. පුනර්භවය ඇති කරලා දෙනවා. ආයමත් භවයක් ඇති කරලා දෙනවා. ආයමත් භවයක් ඇති කරගත්තු ගම ඇති වෙච්ච ගම මොකද්ද ඇති වෙන්නේ? භවපච්චය ජාති. ඉපදිනවා. තණ්හාවෙන් තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. එන තණ්හාවක් ඇති වෙනවා නම් ඒක භවයක් කරා යනවාමයි. භවපච්චය අන්න පෝනෝ භවිකා. පුනර්භවය ඇති කරලා දෙනවා. නන්දි රාග සහගත ආස්වාදයෙන් ඇලෙන්නා වූ తත්‍රාභි නන්දිනී. ඒතන ගිය තැන සතුටෙන් පිළිගන්නවා. මිනිස් ලෝකෙට ආවද ඒකේ තියෙන දේවල් ඔක්කොම එයා සතුටෙන් පිළිගන්නවා. සතේ සර්පෙක් වුණාද ඒකේ තියෙන දේවල් ඔක්කොම සතුටෙන් පිළිගන්නවා. ඊළඟට පෙරේතෙක් වුණාද ඒකේ තියෙන දේවල් ටික සතුටෙන් පිළිගන්නවා. නිරේ ගියාද ඒවල් සතුටෙන් පිළිගන්නවා. දෙව්ලොව ගියාද එහි තියෙන දේවල් ටික සතුටෙන් පිළිගන්නවා. යණ තැන සතුටින් ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. මොකද්ද මේ තණ්හාව? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් කාම තණ්හා වගේ එකක් නම් අපිට කිව්වහම තේරුම් ගන්න පුළුවන්. භව තණ්හාව තෝරලා හොඳට තෝරලා දුන්නොත් තමයි ඒකත් අපිට මෙහෙම තණ්හාවක් තියෙනවා කියලා තේරෙන්නේ. විභව තණ්හාව හොයන්නම බෑ. මා කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොච්චර අංග සම්පූර්ණද කියලා. ඇයි මෙවැනි තණ්හා තුනක් අපේ ජීවිතවල තියෙනවා කියලා.
උන්වහන්සේ හොයාගත්තනේ දුකේ හට ගැනීම හැටියට. ඒ කියන්නේ අපිට නොපවතින්න තියෙන ආසාවකුත් ඔව් ආය උපතක් කරා යන්න හේතු වෙනවා. ඒ නොපවතින්න තියෙන ආසාව මුල් කරගෙන තමයි ආරූප ධානය වඩනවා. සමහරව අසංසත්ති ගිහිල්ලා උපදිනවා. එතකොට අපිට පේනවා දැන් මේ තණ්හාව ප්‍රහාණය නොවි නිවන අවබෝධ වෙන්නේ. දැන් ඒකයි මේකේ වටින්නේ. දැන් කෙනෙකුට කියන්න බෑ එතකොට නිවන් අවබෝධ කරන්න මේ තණ්හාව උපකාරී වෙනවද? කියන්න බෑ. ඇයි? ඒ තණ්හාව උපකාරී වෙන්නේ නැහැ. ඒ තණ්හාව ප්‍රහාණය වෙන්න ඕනේ නිවන් අවබෝධ වෙන්න නම්. බකාම තණ්හාවත් ප්‍රහාණය වෙන්න ඕනේ. භව තණ්හාවත් ප්‍රහාණය වෙන්න ඕනේ. විභව තණ්හාවත් ප්‍රහාණය වෙන්න ඕනේ. බලන්න එහෙම තණ්හාවක් අපිට තුල තියෙනවද කියලාත් අපිට බැලුව බැලමට සොයන්න බෑ. භව තණ්හාවක් තියෙනවද කියලාවත් සොයන්න බෑ. දැන් භව තණ්හාව තිබුණට හොයන්න බෑ. සමහරු කියන්නේ අනේ මට නැහැ කියනවා. ඉපදින්න ඕනේ නැහැ කියන මට. ආසාවක් නැති කියනවා. කියනවනේ. මට හම්බෙලා තියෙනවා ඉන්දියාවේ සාදුවරු ආයෙ උපදින්නේ නැහැ කියන. මට හම්බුණා එක සාදුවරෙක් එයා හරි ක්‍රිෂ්ණ සොසයිටි ඉන්නේ කෙනෙක්. ඉතින් ආයේ මේ හරේ රාම හරේ ක්‍රිෂ්ණ මන්ත්‍රී ජප කළා ලක්ෂ වාරයක්. ඉතින් මට කිව්වා මං හරි කිව්වා. මොකද උපදින්නේ නැහැ කිව්වා දැන්. මොකද හේතුව? මන්ත්‍රී ජප කිරීම. දැන් එතකොට එයාට පේනවද තණ්හාව වැඩ කරන්න හැටි? දැක්කනේ. ඒක නිසානේ ආය දුස්සීට එන්නේ. සායිබබා ගා හිටපු එක්කෙනෙක් මට හම්බුණා උපදින්නේ නැහැ කියලා. සායිබබා කියලා එයාට උපදින්නේ නැත කියලා. සායිබබා අහලා උඹට මොනවද ඕනේ කියලා. අනේ මට උපත නැති කරගන්න ඕනේ. ටිකක් වෙලා බලන් ඉඳලා කිව්වා හරි උඹ දැන් හරි කිව්වා. නිදහස්. දැන් නුඹ නිදහස්. ඊට පස්සේ මෙයා මේ මතයේම ඉන්නවා. පවුනේ මිනිස්සුන්ට මෙහෙම කරන එක. එතකොට මේ අපි බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න ඕනේ ඔන්න ওই ක්‍රමයෙන් තමයි. ආර්ය සත්‍ය තුලින් තමයි උන්වහන්සේව අවබෝධ කරන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ රටේ බෞද්ධයයි කියා ගන්නා ජනතාව අතර සායිබබා දාන කොච්චර ඉන්නවද? පුතඥ කෙනෙක්ව අදහනවා අරහං ආදී ගුණයෙන් යුතු සාතුරුන් වහන්සේ අතෑරලා. නැකත් කේන්දර පස්සේ යන කී ලක්ෂයක් ඉන්නවද? මේ අරහත්ත්වයේ ඒ කියන්නේ අරහං ආදී සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙද්දිනේ මේ යන්නේ නේ. එතකොට අපිට පේන්නේ මොකද්ද? කොහොම යන්නේ කරවලේ. ආයාලෝකී උපදවාගෙන නම් නෙවෙයි. ඉතින් මේ ත්‍රිවිධ තෘෂ්ණාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන තමයි අර කලින් කියපු දුක හදලා දෙන්නේ. කොච්චර ලස්සනද? ඒ කියන්නේ එහෙනම් මේ දුක දේවමැවිල්ලක් නොවේ. දුක කියන්නේ දේවමැවිල්ලක් නොවේ. දුක කියන්නේ මිනිස්සෙකුගේ නිර්මාණයකුත් නෙමෙයි. දුක කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නොහටගත් දෙයකුත් නෙවෙයි. දුක කියන්නේ මේ දැන් කියන ලද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන නිසා ඒ තුනෙන් හටගන්න දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලස්සනට විස්තර කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ආශ්මතුනි මොකද්ද මේ දුක්ඛ නිරෝධය, දුක නැතිවීම කියන්නේ? දැන් අපි කවුරුත් දුක නැතිවීම පතනවනේ. බලමු හැබැයිම දුක නැතිවීම මොකද්ද කියලා. දුක නැතිවීම මොකද්ද? යෝ තස්සායව තණ්හාය. අර යට කියන ලද ත්‍රිවිධ තණ්හාවම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනේම ඔව් ශේෂ නැතිව ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ වීමයි. ඡාගෝ අත්හැරීමයි. පටිනිස්සග්ගෝ දුරින්ම දුරු කිරීමයි. මුත්‍ති ඒ ත්‍රිවිධ තෘෂ්ණාවෙන් නිදහස් වීමයි. අනාලයෝ ආල රහිත වීමයි. කොච්චර පැහැදිලිද බලන්න. එතකොට අපිට තියෙන්න ඕනේ ඉස්සල්ලාම ශ්‍රද්ධාවක්. මේක සත්‍යයක්. සත්‍ය ඥානෙ. අපිට ඉස්සල්ලා තියෙන්න ඕනේ මේක තමයි සත්‍යය. මේක ආර්ය සත්‍යය කියලා. සත්‍ය ඥානෙට එන්න ඕනේ. ඒක තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. කතමං චාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කුමක්ද? අය මේවා අරියෝ වට්ටංගිකෝ මග්ගෝ. එනම් මේ
ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකක්ද මේ මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට දැන් මේ ආර්ය සත්‍ය හතර කෙරෙහි තමයි අපිට ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. මේ ඒකාන්තයෙන්ම සත්‍යයයි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඔන්න විස්තර කරනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය විස්තර කරනවා. යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං. ඒ කිව්වේ දුක කියලා කියන්නේ මෙන්න මේකයි කියලා දුක ගැන අවබෝධයක් තියෙනවා. දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. දුක හටගන්නේ මෙන්න මේවයින් කියලා ඥානයක් තියෙනවා. දුක්ඛ සමුදය ගැන, දුක හට ගැනීම ගැන. දුක්ඛ නිරෝධේ ඥානං. දුක නැතිවීම ගැන, දුක්ඛ නිරෝධය ගැන, දුක නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා. මේකයි දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක නැතිවීමේ මාර්ගේ වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා අවබෝධයක් තියෙනවා. ඒක තමයි සම්මාදිට්ඨි. බලන්න කොයිතරම් පැහැදිලිද මේ බුද්ධ දේශනාවල අපිට ජීවිතය ගැන අවබෝධ කරගන්න ඕන දේවල්. ඉතින් මේ ශ්‍රද්ධාවට අපි එන්නේ දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. නමුත් අපි දන්නවා බොහෝ දෙනෙක් ලංකාවේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට අවබෝධයෙන් බුදුන් සරණ ගිහිල්ලා නෑ. මොකද හේතුව අපිට පෙවුනා ඒ සමහර ගෙවල් වලට ගියම අපි දැකලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ පින්තූරේ දෙපැත්තේ අන්ධ බාල පුතඥ දෙවිවරුන්ගේ පින්තූර ටික ගහගෙන ඉන්නවා. එතකොට අපිට පේන්නේ මොකද්ද? යා බුදුරජාණන් වහන්සේ අඳුනගෙනත් නෑ. දෙවියෝ කවුද කියලා අඳුනගෙනත් නෑ. ඒකයි එහෙම වුනේ. එහෙම වෙන්න බෑ. දැන් ඔන්න අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පින්තූරෙකුයි, මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ පින්තූරෙකුයි, ආනන්ද මහරහතන් වහන්සේගේ පින්තූරෙකුයි අපිට අර දැන් ඔන්න ගෙනල්ලා අපි දැන් ඒක පින් කරන්න කල්පනා කරනවා. එතකොට ඒව තියාගත හැකි වන්දනා කරන තැන්වල නැත්තම් මේ මිත්‍යා දෘෂ්ටිය ලේසියෙන් නැති වෙන්නේ ඇයි? යෝනිසෝ මනසිකාරය දෙන්න ඉපැ මේ ආර්ය සත්‍ය තේරෙන්නේ. ආර්ය සත්‍ය කියන එක ඉබේ තේරෙන්නේ නැහනේ. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් නෝනින් විමසද්දි තමයි තේරෙන්නේ. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියනවා. එතකොට ඒකේ සරල සිංහල තේරුම මොකද්ද? බුදුරජාණන් වහන්සේ සරණ යමි. කවුරු ඇහිවොත් නුඹ සරණ ගියා වූ ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියපේකේ තේරුම කුමක්ද? ඒතර එයාට පුළුවන් වෙන්න ඕනේ කියන්නේ ඒ තමයි අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදී නවාරාදී බුදුගුණ ටික කියලා මේ බුදුරජාණන් වහන්සේ මං සරණ ගියේ. එසේ නැතුව මම මගේ බුද්ධිය සරණ ගියා නොවේ. ඇයි සමහරව ඉන්නවනේ කියනවනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුද්ධිය සරණ යමේ කියලා ඉන්නවනේ. ඒතර තමන් දැනගන්න ඕනේ සරණ මොකද්ද කියලා. මේ කෙනයි සරණ ගියේ. එතකොට කෙනෙක් කියනවා එහෙනම් නුඹ ධම්මං සරණං ගච්ඡාමි කියනවා. ඒකේ තේරුම කුමක්ද? එතකොට කියන්න පුළුවන් වෙනවා අපි කියන්නේ ධර්මයේ සරණ යමි. නුඹ සරණ ගියා වූ ධර්මයේ කුමක්ද? එතකොට අපි කියනවනේ මොකද්ද? ඒ තථාගත රහත් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොටම දාල යම් ධර්මයක් ඇද්ද? අන්න ඒ ධර්මයයි. ඒ වනාහි චතුරාර්ය සත්‍ය ධර්මයයි. අන්න එහෙම අවබෝධයකට පැමිණුණොත් විතරයි තිසර සරණ ගැන අවබෝධයක් තියෙන්නේ. එහෙම නැත්නම් සරණ ගැන අවබෝධයක් නැහැ. සරණ ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට කෙනෙක් අහන්න පුළුවන් සංඝං සරණං ගච්ඡාමි කියනවා. කොහොමද මේ සරණ? එතකොට අපිට තෝරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ අපි මේ ආර්ය ශ්‍රාවක සංඝ රත්නේ සරණ යමේ කිව්වේ. ඉතින් ඒ නුඹ සරණ ගියා වූ ඒ ආර්ය ශ්‍රාවක සංඝ රත්නේ වනාහි කවුරුන්ද? එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා.
සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමුජිපටිපන්න ආදී ගුණයන්ගෙන් යුතු අෂ්ටපුරුෂ පුද්ගල වූ ආර්ය සංඝ රත්නයයි. එතකොට යා සරණ ගැන අවබෝධය තියෙන්නේ. එහෙම නැතුව මේ නිකන් අපි කතා කරගෙන ගියා කියලා සරණ ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. මොකද සරණ ගැන හරියට අවබෝධයක් තිබ්බනම් මරණින් මත්තේ සුගතිය යන්න ඕනේ. එයා සරණ යනවනේ. දැන් අපිට පේනවා මේ පෙරේත ගොටුයි මේ අනිත් දේවලුයි පටලෝගෙන මේ පෙරේත ලෝකවලටම මේගොල්ලෝ සක්මන් කරන්නේ මොකද මේ? සරණ නැතුව තමයි මේ ජීවිතේ ගිහිල්ලා තින්. දැන් අපිට පෙවුනේ අදත් අර උදේ පාන්දර අර මොකක්ද අර නායකුගේ පටලැවිල්ලක් තියෙන පත්‍රිකාවක් බෙදලා හරලා තියෙන්නේ මෙහි. සරණ නැති අයනේ. එතකොට අපිට පේනවා සරණ නැති අය එන්න පුළුවන් මෙහි. ඇවිල්ලා ඉවරලා එයා සරණ අරගෙන යන්න ඕනේ. ඔව් එහෙමයි කරන්න ඕනේ. ඉතින් සමහර විට දැන් අම්මලා ඇති මෙහි සරණ නැති අය ඉන්නවනේ. කොලේ ගත්ත අතර දැන් බැලුවා. අප්පා මේකේ තියෙන විදා හරින්න. දැන් මේක ඉරන්නත් බෑ. වීසි කරන්නත් බෑ. හිමීට මොකද එයා කරන්නේ? මල්ලි උබා ගන්නවා. එතකොට එයාටත් සරණ නැහැ. සරණ තිබ්බනම් හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඥා සරණ ඒක ගත්තා ගොලි කළා වීචි කළා. සරණ හිටියනම් මොකද ඒතංකෝ සරණං කියමන් ඒක තමයි බය රහිත තැන. ඒතං සරණ මුත්තමන් ඒ සරණ තමයි උතුම්ම තරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුංචති. ඒ සරණට ඇවිල්ලා තමයි සියලු දුකින් නිදහස් වෙන්නේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා සම්මා සංකප්ප. සම්මා සංකප්ප මොනවද? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. දැන් බලන්න මේ සම්මා දිට්ඨියත් එක්ක ඇති වෙන දේ නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ එයාට මේ ලෝකයෙන් නිදහස් වීමේ අදහස මෙයාගේ හිතේ වැඩ කරනවා. හරියටම ආර්ය සත්‍ය අහුණා නම් දුකෙන් නිදහස් වීම මෙයාගේ හිතේ වැඩ කරන්නේ නැද්ද? ඇයි මේ දුක හැටියට යා ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේවාදී යා දුක හැටියට ආර්ය සත්‍ය හැටියට යා තේරුම් ගත්තා නම් අනේ මේකෙන් මට ඊතරින් ඕන කියන අදහස යාගේ හිතේ වැඩ කරන්නේ නැද්ද? නෙක්ඛම්මේ. නෙක්ඛම්ම සංකල්පයට යා එනවා. අව්‍යාපාද සංකප්පෝ. ඒ කියන්නේ ව්‍යාපාද රහිතයි කියන මෛත්‍රියට යනවා. අවිහිංසා සංකප්පෝ. හිංසාවෙන් තොර නම් කරුණාවට යනවා. ඔන්න බලන්න මෛත්‍රී කරුණා ආදී ගුණයන්ගෙන් යුතුව තමයි එයා ලෝකෙන් නිදහස් වීමේ කල්පනාවට එන්නේ. එයාට බෑ පලිගන්න, බද්ධ වෛර කරන්න, එකට එක කරන්න, ඊර්ෂ්‍යාකම් කරන්න, කුඩු කේඩුකම් කරන්න, අනුන් නැසේවා වෙනසේවා කියන අදහසෙන් ඉන්න. තමන් හිතාගත්තු දේ ඉෂ්ට වුනේ නැතුණාට පස්සේ ගිහලා පන්න ගහන්න. එයාට ඒක කරන්න බෑ ඒක. ඒක කරන්නේ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයට ආපු නැති එක්කෙනා. එයා විනාශ කරන්න බලනවා තමන්ට නොලැබෙන දේ. ආර්ය සත්‍ය අවබෝධයට ආපු එක්කෙනා නෙක්ඛම්ම සංකල්පයට එනවා, අව්‍යාපාද සංකල්පයට එනවා, අවිහිංසා සංකල්පයට එනවා. එතකොට ඊළඟට සම්මා වාචා. එයාට සම්මා වාචා තියෙනවා. මොකද්ද සම්මා වාචා? බොරු කීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට කේලාම් කීමෙන් වැළකී වාසය කරනවා. අතන අහගෙන ඉඳලා ඒක මෙතන ඇවිල්ලා කියන්නේ නැහැ. මෙතන අහගෙන ඉඳලා ඒක අතන්ට ගිහිල්ලා කියන්නේ නැහැ. කේලාම් කීමෙන් විශේෂයෙන්ම වළකින්න ඕනි කාන්තා පක්ෂේ. හරියට තියෙනවා කේලාම්. හරියට තියෙනවා. කේලම් වලින් සම්පූර්ණයෙන්ම පිරීලා මලු නෙමෙයි ගෝණි. එතකොට ඒ තමන් දන්නේ නැහැ තමන් කේලම් කියන බවවත්. එච්චරම සිහිනුවණින් තොරයි. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඒක. හැමතිස්සෙම කල්පනා කරන මම කේලමකට අහු වෙයිද කේලමකට අහු වෙයිද කියලා හිතලා කේලමකට අහු වෙනවා නම් ඒවා තේරුම් අරගෙන කොච්චර අවාසි වුණත් කමන්නේ නොකිය ඉන්නේ ඒක. කේලම් කියන්න යන්න එපා. කේලම් ලියන්නත් එපා. ඊළඟට පරුස වචන වලින් වළකින්න. වළකිනවා මේ ධර්මයේ හැසිරෙන හිස් වචන කියන්නේ
තේරුමක් නැති කතා තියෙන හිස් කතා. ඔය දවසම පුළුවන් මේ හිනස් තියාගන්න. ඒවෙන් වළකිනවා. ආර්ය සත්‍ය පිළිබඳ තේරුම් ගත යුතු කියලා. එයාට සිහිය උපදිනවා හොඳට. ඊළඟට සම්මා කම්මන්ත ප්‍රාණඝාතයෙන් වළකිනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය කරන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ අතින් මිනිස් කලලක් විනාශ වෙන්නේ නැහැ. මනුෂ්‍ය ඝාතනය කෙරෙන්නේම නැද්ද? සමහර ආගම් තියෙනවා ලෝකේ වර්තමානයේ බලවත් වෙච්ච ආගම් තියෙනවා. ඒවැ පණිවිඩය තමයි ඒ ආගමට මිනිස්සයා අයිති නැත්තම් එයා ලෝකේ නොසිටිය යුතුයි. මරමර යන්නේ කෙලවර නැතු. බෝම්බ අටෝ මේ ආගමික මතයක් මේ යන්නේ. එහෙම යනවා ලෝකේ. සමහරු තමන්ගේ ආගමට අනිත් අය විරුද්ධ නම් ඒක විනාශ කරන්න කල්පනා කරනවා. ඒ මොකද හේතුව? ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සම්බුදුවරයන් වහන්සේ නමක් නොවන කෙනෙක් දේශනා කරන දේ සම්බුදුවරයෙක් නොවන කෙනෙක් දේශනා කරන දේ ලෝකයට ලැබුණාම ඒක කර මැටි සහිත નિසරු පසක් වගේ කියනවා. සම්බුදුවරයෙක් නොවන කෙනෙක් දේශනා කරපු දෙයක් තුල ශ්‍රද්ධාවෙන් භක්තියෙන් අනුගමනය කළ ප්‍රතිඵල ලබන්න කෙනෙක් ඒක අධිකට අදහන්න යනවා නම් ඒක කුණු වෙච්ච බීජයක් කියනවා. දැන් සායිබා කියන්නේ සම්බුදුවරයෙක් නෙමෙයි. ඔබ තිබඳු කෙනෙක් අදහන්න ගියොත් එහෙම එයා කවුද? කුණු වෙච්ච බීජයක්. අනිකුත් මේ සම්බුදුවරයෙක් නොවන දේවල් අනුගමනය කරන්න යන්නේ කුණු වෙච්ච බීජ තමයි. ආයේකේ කවදාවත් වඩා වර්ධනය වීමක් ගුණාත්මක වශයෙන් ඉදිරි දියුණුවක් ආර්ය මාර්ගයක වර්ධනයක් කිසිවක් නැහැ. කිසිවක් නැහැ. කුණු වෙච්ච බීජයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්බුදුවරයන් වහන්සේ නමක් විසින් ලෝකයට දේශනා කරන ධර්මය ලෝකයේ තුල පිහිටියාම සාරවත් පොළොවක් වගේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාරවත් පොළොවක් වගේ. ඒ ධර්මය අනුගමනය කරන්න ඕනේ කියලා කෙනෙක් ශ්‍රද්ධාවට පැමුණුණා නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා නම් සරු බීජයක් වගේ. එතකොට සම්මා කම්මන්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කළා ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, අනාචාරය හැසිරීමෙන් වැළකීම. ඊළඟට සම්මා ආජීවය කියලා කියන්නේ මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවයට අයිති දේවල් තියෙනෝනේ. මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, වසවිස වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම, මස් වෙළඳාම, ඊළඟට වහල් වෙළඳාම, ඒ වගේම තරාදියෙන් මෙනුමෙන් කරන වංචා, ඒ සියලු දේයින් වෙන් වෙලා වාසය කරනවා ආර්ය ශ්‍රාවකයා සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා. ඊළඟට සම්මා වායාම. දැන් ධර්මයේ තුලින් ඉගෙන ගන්නවා මේවා අකුසල් කියලා විස්තර වශයෙන්. දැන් තමන් තුළ බලනවා මේ අකුසල් තියෙනවද කියලා. බැලුවනම් මේ අකුසල් නැහැ. එහෙනම් ඒවා නූපන් අකුසල්ද උපන් අකුසල්ද? ඔව්. දැන් ධර්මයෙන් විස්තර කරනවා භයානක අකුසල්. දැන් තමන් තුළ බලනකොට මේ අකුසල් නැහැ. එහෙනම් මේ අකුසල් නූපදවන්න කැමති වෙනවා. ඊළඟට මේ අකුසල් කිසි දවසක හට නොගැනීම පිණිස උත්සාහ කරනවා. වීරිය කරනවා. හිත පිහිටුවා ගන්නවා. නූපන් අකුසල් නූපද වීමට. ධර්මයේ තුල විස්තර කරනවා තව අකුසල්. දැන් මියා බලනවා තමන් තුල අකුසල් තියෙනවද කියලා. බලද්දි පේනවා තමන්ට ඒ අකුසල් තියෙනවා. එතකොට මොකද කරන්නේ? එයා ඒ අකුසල් නැතිවීමට කැමැත්ත ඇති කරගන්නවා. එයා කැමති ඒක තියාගන්න නෙමෙයි. ඒක නැති කරගන්නයි. ඒ සඳහා වෑයම් කරනවා, උත්සාහ කරනවා, වීරිය කරනවා. ඊළඟට ධර්මයෙන් පෙන්වා දෙනවා නූපන් කුසල්. දැන් බලනවා තමන් තුළ මේ ධර්මයේ තුල පෙන්වන කුසල් තියෙනවද කියලා. බැලුනම් ඒ කුසල් තාම නැහැ. දැන් යා නූපන් කුසල් උපදවා ගන්න ආස කරනවා. ඒකට වීරිය කරනවා. බහුල වශයෙන් වීරිය කරනවා. සිත දැඩි කර ගන්නවා.
එතකොට උපන් කුසල් දැන් බලනවා ධර්මයේ තුලින් කුසල් පෙන්වා දෙනවා. දැන් තමන් උත්සාහ කරන එකට නූපන් කුසල් උපදිනවා. නූපන් කුසල් උපදිනහම තමන් කල්පනා කරනවා දැන් මට මේ කලින් තිබිච්ච නැති කුසල් දැන් මට ඉපදිලා තියෙන්නේ. මම මේ කුසල් වැඩි දියුණු කරගන්න ඕනේ කියලා. ඒ වැඩි දියුණු කරගන්න කැමැත්ත ඇති කරගන්නවා. දියුණු කරගන්නවා. ඒක තමයි සම්මා වායාම. ඊළඟට සම්මා සති. සම්මා සති කියන්නේ ඇලීම් ගැටීම් වලින් තොරව කයේ යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා. කායානුපස්සන. ඇලීම් ගැටීම් වලින් තොරව විඳීම් වල යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා. වේදනානුපස්සන. ඇලීම් ගැටීම් වලින් තොරව සිතේ ස්වභාවය බලන්න පුරුදු වෙනවා. චිත්තානුපස්සන. ඇලීම් ගැටීම් වලින් තොරව පංච නීවරණ පංච උපාදානස්කන්ධ ආයතන ආදී නුවණින් විමසන්න පුරුදු වෙනවා. සතිපට්ඨානෙ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. එහෙම පුරුදු වෙනකොට යාට පුළුවන් වෙනවා චිත්ත ඒකාග්‍රතාවයේ තුල ඉන්න පුළුවන් වෙනවා යාට. පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. තුන්වෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. හතරවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. සම්මා සමාධි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයත් විස්තර කළා. දුක්ඛාරය සත්‍ය විස්තර කළා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විස්තර කළා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය විස්තර කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය විස්තර කළා. පින්වතුනි මේවා කෙරෙහි අපි ශ්‍රද්ධාව ඇති කර ගැනීම ඊ타ත්ම දුර්ලභ එකක්. ඊ타ත්ම දුර්ලභ එකක්. ඒ කියන්නේ මේ ධර්මයේ ඔය පොත්වල තිබුණට අවබෝධ කරන්න බෑ. ඔහොම කළා බෑ. ඕක අවබෝධයෙන් කියන්න ඕනේ. ඔහොම නෑ. ඕකට වෙනම පාරවල් තියෙනවා කියන ලෝකේ ඒ බුද්ධ දේශනාවේ ඒ විදිහටම අහන්න ලැබෙනවා කියන්නේ ලාභයක් නෙමෙයිද? දුර්ලභ ලාභයක්. ඉතින් එහෙම දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයමත් බලන දේශනා අවසන් කරන හැටි. බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උන්වහන්සේ මහා විශේෂ චරිතයක් නේ. උන්වහන්සේගේ ජීවිතයේ විශේෂ චරිතය මොකද්ද? උන්වහන්සේ මහා ගුණස්කන්ධයක්. උන්වහන්සේ හැමදාම සතපෙනකට පැත්තක් කල්පනා කරලා එක දිශාවක් දිහා බලලා ඒ පැත්තට වන්දනා කරලා සතපෙනවා. අලුත පැවිදි වෙච්ච අය හිතුවා මෙන්න අර පරණ බමුණු මතේ. මේ මොකද්ද මේ? දිශා වඳිනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ අන්න දිශා වඳිනවා කිව්වා. එන්න කියන්නේ එහෙනම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියට පස්සේ සාරිපුත්ත හැබැයි දිශාව වඳිනවද? එසේ භාග්‍යවතුන් වහන්සේ. කොයි දිශාවද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අතරමං වෙලා ඇවිද ගියපු වෙලාවේ මට පළවෙනි ධර්මේ බණපදයේ උගන්වා වදාළ අස්සජී මහරහතන් වහන්සේ වැඩ සිටින දිශාව බලලයි මම මේ වන්දනා කරන්නේ. සාදු සාදු සාරිපුත්ත. සාරිපුත්ත ඔබ ඉතින් කෙලෙහි ගුණ දන්නා කෙනෙක් නෙව. සත්පුරුෂයෝ එහෙම තමයි කියනවා. ඔබ සත්පුරුෂයෙක් නෙව. කෙලෙහි ගුණ දන්නා කෙනෙක් නෙව. කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුර්ලභ ලෝකස්මින් කිව්වා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න මේ දේශනාව ආරම්භ කළා නම් යමකින් අවසන් කරන්නේ ඒකෙන්. ආය කියනවා සාරිපුත්ත හාමුදුරුවෝ තථාගතේනා වූ අරහත සම්මා සම්බුද්දේන බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛම් පවත්තිතං ප්‍රියාවිෂ්මත්නි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බාරණස ඉසිපතනේ මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලදී. මේ ධර්ම චක්‍රය. ඒක ධර්ම චක්‍රය කිය කුමක්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. අප්පතිවත්‍යං සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති. මේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරගෙන යනකොට ලෝකයේ කිසිවෙකුටත් උන්වහන්සේ පිරිනිවන් පානා මොහොත දක්වාම
කිසියම්ම ක්‍රමයකට කිසි ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ලෝකයේ කිසිවෙකුට එය වළක්වන්න බෑ. ඒ නවත්තන්න බෑ. ඒට බාධා කරන්න බෑ. ලෝකේ ආශ්චර්ය කරුණක්. මම හිතන්නේ මේ නිසාමයි මේ ධර්ම චක්‍ර ප්‍රවර්තනය කරපු වෙලාවේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට වදාළ වෙලාවේ දසදහසක් ලෝක ධාතුව කම්පා වුණා. සදා අඳුර පවතින ලෝකාන්ත නරකය ආලෝකවත් වුණා. තරම්ම මේක ආශ්චර්යයක්. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය මේ අදිදංකනේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, විභජනය කිරීම, ඉස්මතු කොට පෙන්වා දීම. ඒ තරම් දෙයක් ලෝකේ වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව අහලා භික්ෂුන් වහන්සේලා හරි සන්තෝෂයටපත් වුණා. එහෙනම් පින්වතුනි අපිට අන්නේ විදිහට සැක රහිතව ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනුනේ. මට තේරිලා තියෙන හැටියට අපේ රටේ බෞද්ධ ජනතාවගේ හිත්වල තියෙන බලවත්ම ක්ලේශයක් තමයි විචිකිච්ඡාව. හරියට සැකෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ගැනත් හරියට සැකෙන් ඉන්නවා. ධර්මයේ ගැනත් සැකෙන් ඉන්නවා. ආර්ය ශ්‍රාවක සංඝ රත්නය ගැනත් සැකෙන් ඉන්නවා. මේකට හේතුව තමයි මොකද්ද? ශ්‍රද්ධාව අහිමි වෙන ආකාරයේ කුණු කන්දල් වලින් ඔලු ගෙඩි පිරීලා තියෙනවා. කුණු කන්දල් වලින් එක එක මති මතාන්තර වලින් ඔලු පුරවාගෙන ඉන්නේ. ඒ නිසා තිසරණේට ඉඩක් නැහැ එන්න. මේක තමයි වෙච්ච විපත. ඒ නිසා ඒ විපත නිසා සමහර විට කොයිතරම් කිව්වත් එයා ඒකෙන් ප්‍රශ්නයක් හදා ගන්නවා මිසක් මෙහෙමනම් අරක මොකද්ද මේක මොකද්ද කියලා ප්‍රශ්නයක් හදා ගන්නවා මිසක් යෝනිසෝ මනසිකාරයට එන්න තරම් ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ. මම මේක දැකලා තියෙනවා බහුල වශයෙන් 100ක් ගත්තොත් 95ක් මම දැකලා තියෙනවා මේ ප්‍රශ්නේ. අවාසනාවන්ත ඉරණමකට භාජනය වෙලා තියෙන්නේ ධර්මයේ නාමයෙන් එක එක මති මතාන්තර කුණු කන්දල් ඔළුවල පුරවා ගැනීම නිසා. ඊට පස්සේ පුහු මාන්නයක් එනවා. ඊට පස්සේ පුහු මාන්නෙත් එක්ක මේක හොඳට ඒ දෙක හොඳට දෙක එකට නිකන් ජොයින්ට් වෙලා යනවා. ඊට පස්සේ මේ ඒ කොහොම වුණාට ඔහොම පුළුවන්ද කියලා ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා විරුද්ධව මතේ. හොඳට බලන්න හොයලා. ශ්‍රද්ධාවට ඉන්න වාසනාව නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න වාසනාව නැහැ. කොච්චර පාඩුවක්ද? ඒ නිසා පින්වතුනි, ඒ හොඳට මතක තියාගන්න Tamanට අහිමි වෙන්න තියෙන්නේ මොනවාද? ප්‍රඥාව විතරක් අහිමි කරගන්න එපා. ශ්‍රද්ධාව අහිමි කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න තියෙන අවස්ථාව අහිමි කරගන්න එපා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනා හිමි කරගන්න ඒක. ප්‍රඥාව හිමි කරගන්න. ශ්‍රද්ධාව හිමි කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න තියෙන දුර්ලභ